හරි උත්තරෙන්ට යම් වචනකින් හෝ අරඩක් වෙලා ඇතනම් මේ සියල්ලම ක්ෂමා කරත්වා. මේ ධම්මව පෙන්වා දෙන සියලුම ගුරුවරුන්ට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම සියලුම ආර්යයන් වහන්සේලාටත් අපගේ নমස්කාරය. ඔබ දිනාටම තෙරුවන් සරණයි. මම දෙන්නගේම අවසරයි. අද පළවෙනි වතාවටම මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන අය සමහර විට හිතනවා ඇති මොකද්ද මේකේ විශේෂත්වය කියලා. වෙන මොකුත්ම මේ විශේෂත්වය අද අපිට පුරුදු වෙලා තියෙන්නේ අපි පුංචි කාලේ ඉඳලා අනුගමනය කරේ බුද්ධාගමක්. ආගමයි මේ බුදුදහමයි කියන දෙක ලොකු පරස්පර දෙකක්. බුදුරජාණන් වහන්සේ ආගම් කතුවරයෙක් නෙවෙයි. ආගම් කතුවරුන්ගේ වෙනස කතුවරයව විශ්වාස කරන්නේ. කතුවරයා යම් මාර්ගයකට ගිහිල්ලා අපි ඒ ආගම් නායකයව කතුවරයව අනුගමනය කරන්න කියනවා. ඒ ඔස්සේ අපිට එන්න තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම එකක් දේශනා කරලා නැහැ. උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා අපිට අපි නොදන්න පැත්තක් අපිට නොපෙනෙන නොතේරෙන ඉන්ද්‍රිය ගෝචර නොවන අපි තුල වැහිලා තියෙන සද්ධර්මයක් සත්‍යයක්. ඇයි ඒකට සද්ධර්මය කියන්නේ? සත්‍ය. අපි තුල වැහිලා තියෙන සත්‍ය ධර්මයක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේදී විවෘත කරගත්තා. විවෘත කරගෙන අපිට දේශනා කරා අපි තුලිනුත් වැහිලා තියෙන සද්ධර්මයේ විවෘත කරගන්න ආකාරය. විවෘත කරගෙන අපි තුලින් මේකේ ප්‍රත්‍යක්ෂ භාවය ලබා ගන්න කිව්වා. පච්චත්තම් වේදිතබ්බෝ. මේක ප්‍රත්‍යක්ෂ කරගatiya යුතු ධර්මයක්. අපිට වෙනත් ආගම් වල වගේ ශාස්ත්‍රවරයව විශ්වාස කරන් මතුමත්තේ යම් බලාපොරොත්තුවක් ඇතුව අනාගත ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් උන්වහන්සේ පස්සේ ඉන්න කියලා නෑ අපි. විනාගම් කතුරුවරු කියලා තියෙන්නේ උනා ඒ කතුරුවරුව විශ්වාස කරන්න ඒ අගොල්ලෝ අපිට කවදා හරි ස්වර්ගයක් දෙයි. එහෙම අදහසක් නෑ මෙතන. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මා දේශනා කරන ධර්ම ඔබ තුළින් ඔබ විවෘත කරගන්න. ඔබ තුළින් ඔබ විවෘත කරගන්න. මා ධර්මයේ පෙන්වා දෙනවා. අච්චරයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. අපිට බුදුහාමුදුරුවෝ ඔයගොල්ලෝ අහලා ඇති කාලාම ගමට ගිහිල්ලා කාලාම සූත්‍රය කියලා එකක් ඔයගොල්ලෝ අහලා ඇති පොත්පත්වල තියෙනවා. ඒ කාලාම සූත්‍රයේදී දේශනා කරා බුදුරජාණන් වහන්සේ මා දේශනා කර පමණින් වැඩි දෙනෙක් පිළිගත් පමණින් පොතේ තිබුණ පමණින් අනිත් අය ඔය හරි කියලා කිව්ව පමණින් මේ කිසිම දෙයකින් ඔබ මේ පිළිගන්න එපා. ඔබම ඔබ තුල ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් පස්සෙම මේක පිළිගන්න. එහෙනම් අපිට බාර දීලා තියෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපි තුලම ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒකයි ස්වාක්ඛ්‍යාතෝ ගාථාවේ අදහසෙන් අපි පෙන්නනවා පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝයිති. ප්‍රත්‍යක්ෂ භාවයෙන්ම මේ දැනගත යුතුයි. එහෙනම් කවුරුත් විශ්වාස කරගෙන කරන ධර්මයක් නෙමෙයි. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර සද්ධර්මයේ ආගමක් නෙමෙයි. ආගමක් කියන තැන ඉඳගෙන අපි අනුගමනය කළේ මොකද්ද? සත්‍ය පුජ්‍යල දෘෂ්ටියකින් ආත්ම දෘෂ්ටියකින් අපි උන්වහන්සේ දිහා බැලුවා. අපිත් ආත්ම දෘෂ්ටියක් තුල ඉඳගෙන භක්තියකින් ගෞරවයකින් කටයුතු කරා. ඒක නරක දෙයක් නෙවෙයි. ඒක හොඳයි. නමුත් ඒක නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වුණේ සත්‍ය අපි තුල අවබෝධ කර ගැනීම. අන්න ඒකයි මේ අපි කතා කරන ධර්මයක් ආගම කියන එකෙත් වෙනස එතනයි. එතකොට අපි මේ කතා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ අපිට පෙන්වලා දුන්නු ධර්මය. උන්වහන්සේ සිදුවත් තාපසය වශයෙන් ඉන්නකොට අනුගමනය කරපු ධර්මයම නෙමෙයි. සිදුවත් තාපසය වශයෙන් ඉන්නකොට උන්වහන්සේ අනුගමනය කරා සමත භාවනා ක්‍රම. ආලාර කාලාම උද්දකාරාම පුත්ත පස්වග තවුසු වගේ අය ඒ ශාස්ත්‍රවරු සිදුවත් තාපසයන්ට කියලා දුන්නා භාවනා ක්‍රම. ලෞකික භාවනා. ඒ වගේම ප්‍රතිඵල ලබා ගත්තා. මොකද ලබා ගත්ත ප්‍රතිඵලේ ධානඵල ලබා ගත්තා.
විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥාන සංඥායතනයට යනකම්ම අන්න සිදුවත් තාපසය ප්‍රගුණ කරා. නමුත් සිදුවත් තාපසය බුද්ධිමත් නිසා තේරුම් ගත්තා මේ මා සොයන කෙරවල නෙවෙයි. මේ මා සොයන නිවන නෙවෙයි. ඒක නිසා තමයි ගුරුවරුන්ගෙන් අවසර අරගෙන තනියම තමා තුළ පරිශ්‍රණයක් සඳහා පිටත් වෙලා ගියේ. ඒ ගියේ මොනවටද? අලුතෙන් ධර්මයක් ප්‍රගුණ කරගන්න හොයන්න. සත්‍ය හොයන්න. උන්වහන්සේට ඕනේ වුණා ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙන ආකාරය සොයාගන්න. ඒ ජාති ජරා මරණ දුක తాවකාලිකව යටපත් කිරීමක් විතරයි අර ධානා මාර්ග වලින් උන්වහන්සේ අත්දැකීමක් ලබා ගත්තේ. ඒක නිසායි ඒව සේරම අතහැරලා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ගුරුවරු පෙන්නලා දුන්නු ධානා මාර්ග සියල්ලම අතහැරලයි සිදුවත් තාපසයෝ සේනානිගමේ ගයා ප්‍රදේශයට ගිහිල්ලා අර ගංගාසබඩට වෙලා ඒ වනාන්තරයට වෙලා තමියම තමාගේ සිත පිළිබඳ පරිශ්‍රණයක්. අවසනාවකට අද වෙලා තියෙන්නේ අපිට ඒ අතහැරපු ධර්මය සමත භාවනා ධ්‍යාන මාර්ග තමයි අද බුදුදහම විදියට උඟ දෙනෙක් තේරුම් අරන් තියෙන්නේ. නමුත් ඒ බුදුදහම නෙමෙයි. ඒ බුදුදහම අවබෝධ කරගන්න කලින් උන් ශාස්ත්‍රවරු දේශනා කර ධර්මය. ඒ කෙනෙක්වත් නිවන් එහෙම දැක්කේ නැහැ. ආලාර කාලාම හෝ උද්දකාරාම පුත්ත හරි ශාස්ත්‍රූන් වහන්සේලා නිවන් දැකපු අය නෙමෙයි. ඒගොල්ලෝ අදට සංසාරේ ඉන්නවා. ඒක නිසා මේ සිදුවත් තාපසෙන්ට ඕනේ වුණා මේ සම්පූර්ණයෙන්ම උපත මරණය දෙක ජය ගන්න. අන්න ඒක නිසා ඊට මඟක් සොයාගෙන තනියම තමා තුළ මේ පරිශ්‍රණයක් සඳහා පිටත් වුණේ. ඒ ප්‍රතිඵල තමයි සම්මා සම්බුද්ධත්වය. සම්මා සම්බුද්ධත්වය ලබා ගත්තේ සම්මා සම්බුද්ධත්වය ලබා ගත්තේ අර ධ්‍යාන භාවනා වලින් එහෙමනම් නෙවෙයි. ඒක වරදවා ගන්න එපා. අද සමාජයේ හුඟක් පිළි අරගෙන තියෙන්නේ අර ධ්‍යාන භාවනා වලින් බුදු වුණා කියලා. ඒක නම් උනේ නෑ. එහෙමනම් ආලාර කාලාම උද්දකාරාම පුත්ත වගේ අය තමයි කලින් බුදු වෙන්නේ. ඒගොල්ලෝ බුදු වුණේ නෑ. ඒගොල්ලෝ අදට සංසාරේ යනවා. ඒගොල්ලෝ තාම සංයෝජන එකක්වත් කඩාගත්තේ නෑ. සංයෝජන කඩා ගන්න ධර්මයක් අපිට දේශනා කරේ. ඒක නිසා සිදුවත් තාපසය තමා තුළ පරිශ්‍රණයක් ආරම්භ කරා. මොකක් පිළිබඳ? තමගේ සිත පිළිබඳව. මොකද රූපේ පිළිබඳ පරිශ්‍රණය කරලා අවසන් කරලා තිබුණා ගුරුවරු ගාවදී. ඉතුරු වෙලා තිබුණේ සිත ගැන. ඒගොල්ලෝ උපදෙස් දුන්නේ ආත්මයක් තියෙනවා, ආත්මය සොයාගන්න අපිට අමාරුයි. ඔබට පුළුවන් නම් ආත්මය සොයන්න කියලා තමයි ගුරුවරු උදව් කරේ. මේ උපදෙස් දුන්නේ. නමුත් සිදුවත් තාපසීන්ට තේරුණා මේ ආත්මය කියන එකක් හොයලා බෑ. ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා සිතට හැරිලා පරිශ්‍රණයක් ආරම්භ කරේ ඒකයි. එහෙනම් ඒ පරිශ්‍රණයේ ප්‍රතිඵල තමයි උන්වහන්සේ දැක්කා මේ අපි තුල ක්‍රියාත්මක වෙන සත්‍ය වැහිලා තියෙන ආකාරය උන්වහන්සේ අත්දැකීමෙන් ලබා ගත්තා. අපි තුල ක්‍රියාත්මක වෙන සත්‍ය වැහිලා. උන්වහන්සේ විරුද්ධ කරගත්තේ දුක්ඛිතර මහන්සි වෙලා ඒ සත්‍යය. ඒ සත්‍ය විරුද්ධ කර ගැනීම නිසා මොකද වුනේ? අන්න සසරේ නිදහස් වීම සිද්ධ වුණා. ලොකු අවබෝධයක් එක්ක මහා ප්‍රඥාවෙන් සියල්ල අවබෝධ කරගෙන තමයි උන්වහන්සේ ජාති ජරා මරණ දුකෙන් නිදහස් වුනේ. ජාති ජරා මරණ දුකෙන් නිදහස් වීමට තමයි අපි නිවන කියලා කියන්නේ. ඒ නිවන් අවබෝධයෙන් පස්සේ තමයි අපිට සද්ධර්මය දේශනා කරන්නේ. අන්න ඒක නිසා තමයි ඒ දේශනා කර සද්ධර්මය තමයි අපි මේ සොයන්නේ. ඒ සද්ධර්මය තමයි අපි මේ ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ ගන්නේ. අන්න ඒක නිසා අපි හොඳ කල්පනාවෙන් හොඳ බුද්ධිමත්ව මේ ධර්මය අපි සාකච්ඡා කරමු. එතකොට මේ ධර්මයේ ඕගොල්ලන්ගේ පොතපතින් ගත්ත දැනීම, මීට කලින් අහලා තියෙන දැනීම, එතකොට ඕගොල්ලෝ යම් දෙයක් දැනගෙන තියෙනවා නම් බුදුදහම ගැන ඒවත් එක්ක මේ වෙලාවේ සංසන්දනය කර අහන්න එපා. තේරුණාද? ඕගොල්ලන්ගේ දැනීම එක්ක මේක සංසන්දනය කරන්න යන්න එපා. එතකොට ඕගොල්ලන්ට මේක වෙන් කරලා අඳුන ගන්න බෑ.
මේක අපි කතා කරන්නේ ඉන්ද්‍රිය ගෝචර පැත්තක් නෙවෙයි. අපි සාකච්ඡා කරන්නේ මේ බුද්ධියෙන් දකින ධර්මයක්. ඒක නිසා පැටලි වුණොත් ඕගොල්ලෝගේ දැනීමත් එක්ක මේක අවබෝධ කරගන්න අමාරුයි. ඒක නිසා හොඳට බුද්ධිමත් ප්‍රායෝගිකව මේ වෙන සිදුවීමක් ගැන අපි කතා කරන්නේ. හොඳට ඒක කල්පනාවෙන් හොඳට ඔයගොල්ලන්ගේ දැනුම తాවකාලිකව පැත්තකට දාන්න. මේක හොඳට විමර්ශන බුද්ධියෙන් අහන්න. නොතේරෙන ඕනෑම දෙයක් ඔයගොල්ලන්ට ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ඕනෑම කෙනෙක් ප්‍රශ්න කරලා ඕන එකක් දැනගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මම කැමති මේක සාකච්ඡා මණ්ඩපයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණේ දේශන ශාලා නෙමෙයි ධම්සභා මණ්ඩප තිබුණේ. ඒ මොකද නොදන්න එක කතා කරලා ඒක පැහැදිලි කරගන්නවා. සාකච්ඡා මාර්ගයෙන් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට මේ ගැඹුරු ධර්මයේ දුන්නේ. අපි මේක ඉගෙන ගන්න පාඩම් කරන මතක තියාගන්න එකක් නෙමෙයි අවබෝධ කරගන්න ධර්ම. අන්න ඒක නිසා අපිට මේක විමර්ශන බුද්ධියෙන් අහන එක තමයි හොඳ. තේරුණාද? විමර්ශන බුද්ධියෙන් අහන එකයි හොඳ. ඒක නිසා ඕගොල්ලෝ මේ විමර්ශන බුද්ධියෙන් හොඳට මේක කල්පනාවෙන් අහන්න. නොතේරෙන ඕන එකක් ප්‍රශ්න කරන්න. ඒකට ඕගොල්ලන්ට අයිතිය තියෙනවා. එතකොට දැන් අපි බලමු අපි ජීවත් වෙනවා. කතා කරන්න මම කැමති ප්‍රශ්න වලට උත්තර දෙනවා නම් මේ ඕගොල්ලෝ නොතේරෙනවා කතා කරනවා නම් මම කැමති. අපි ජීවත් වෙන්නේ කොහොමද? ඇහැට පේනවා, කනට ඇහෙනවා, නාසයට දැනෙනවා, දිවට දැනෙනවා, අපේ කයට ස්පර්ශ ලැබෙනවා. මේ පහ හරහා තමයි අපි මේ සම්මත ජීවිතේ ගෙවන්නේ. එතකොට අපි කවදා ඉඳලාද මේ ජීවිතේ අඳුනගත්තේ? මේ ඉන්ද්‍රිය පහෙන් ලෝකය අඳුනගෙන ජීවිතයට එකතු කරගත්තේ අපිට කවුරු හරි පුංචි කාලේ කියලා දුන්නු දවසේ ඉඳලා. ඒකෙක් අපි දැන ඉපදිලා ඉන්න ළමයා දන්නේ නැහැ. අපිට කියලා දුන්නා පුතේ මෙන්න ගහ මෙන්න මල මෙන්න බොනික මෙන්න පොත මේ සේරම අපිට කවුරු හරි කියලා දුන්නා. ඔය හඬ වාහනේ හඬ ඔය හඬ දෙමව්පියන්ගේ හඬ ඔය හඬ දරුවන්ගේ හඬ ඔය කුරුල්ලගේ හඬ මෙන්න අපිට මේ හඬ අඳුනලා දුන්නා. අපිට ගන්ධ අඳුනලා දුන්නා. මෙන්න මල් සුවඳ මෙන්න ගන්ධ මේ සේරම අපිට අඳුනලා දුන්නා. එතකොට ඒ අඳුනලා දුන්නේ බාහිර ලෝකයක් පිළිබඳව මේ ඉන්ද්‍රිය පහකින් අපිට අඳුනලා දුන්නා. අපි හිතුවා ඒ අපි දන්න සත්‍ය. අපි සත්‍යයක් විදියට ඇත්තක් විදියට තමයි මේ දැනගත්තේ. අන්න ඒ තුල අපි ජීවිතේ ගත කරා අර දැනීමත් එක්ක සම්මත ලෝකේ පරිහරණය කරමින් සම්මත ලෝකේ කටයුතු කරමින් ඒ අත්දැකීම් හරහා අපි මේ වෙනකන් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන අතරේ අපි නොදන්න පැත්තක් ඔය ජීවිතයේ තුලම ක්‍රියාත්මක වෙන අපිට මේ සොයා ගන්න දැන් ලැබිලා තියෙනවා. මේ බුදුදහම අපිට අහන්න ලැබිලා තියෙනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ එතකොට දේශනා කරන්නේ? අපි හිතුවට ඇහැ ලෝකෙ පෙන්නනවා කියලා, කන හඬ අඳුනලා දෙනවා කියලා, නාසයේ ගන්ධය අඳුනලා දෙනවා කියලා අපි පිළිගත්තට, අපි ඉගෙන ගත්තට, අපි විශ්වාස කෙරුවට අපිට සත්‍ය අවබෝධ වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි සත්‍ය දන්නවා නම්, අපිට සත්‍ය අවබෝධ නම්, අපිට සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙලා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් සත්‍යයක් හොයාගෙන අපිට දේශනා කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ අවබෝධ කරගත්තේ ධර්මය දැකීමෙන් සත්‍ය අවබෝධ කරගත්තා. උන්වහන්සේ දේශනා කරා මේ ලෝකේ තියෙන සත්‍ය හතරයි. සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඒකෝට අපි මේ සත්‍ය හතර අවබෝධ වෙලා නැත්නම් ප්‍රත්‍යක්ෂ වෙලා නැත්නම් අපි සත්‍ය දන්නේ නැති අය. අපි සත්‍ය දන්නේ නැත්නම් අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ තවම සත්‍ය නොදන්න මුලාව තුල අපි. අන්න අපිට පිළිගන්න වෙනවා අපි සත්‍ය අවබෝධ කරලා නැත්නම්. මේ චතුරාර්ය සත්‍ය උන්වහන්සේ දේශනා කරේ සත්‍ය හතරයි. සියල්ල සත්‍ය කියලා දේශනා කරේ නෑ. අපි හිතන්නේ අපි දැනගත්ත සියල්ල සත්‍ය. එහෙනම් අපි සියල්ල සත්‍ය කියලා දැනගෙන ඉන්න සියල්ලම අපි මුලාව. අපි
අපි නොදන්නේම සත්‍ය හතර. සත්‍ය හතර දන්නවා නම් අපි මාර්ගඵලලාභියෝ. ඉතින් සත්‍ය හතර අවබෝධ නැහැ කියලා පිළිගන්න වෙනවා අපි තාම මාර්ගඵලලාභියෝ නෙවෙයි. තේරුණාද? අන්න ඒක නිසා තමයි අපි මේ සත්‍ය හොයන්නේ. එහෙනම් අපි මේ අරගෙන තියෙන ඇහැට පේනවා කනට ඇහෙනවා දැනෙනවා නාසයට දැනෙනවා කියලා මේ සම්මත ලෝකයේ ඉගෙනගෙන තියෙන සත්‍ය නෙමෙයි ඒක සම්මතය. ඒක සම්මත ලෝකය. එහෙනම් මේ සත්‍ය දේශනා කරේ කොහෙන්ද? සත්‍ය දේශනා කරේ පරමාර්ථය. පරමාර්ථ ධර්ම. එතකොට මේකේ දෙපැත්තක් තියෙනවා. අපි ජීවිතය ගත කරන සම්මතයක් එක්කලා පරමාර්ථය කියන එක අපිට වැහිලා. පරමාර්ථය සොයන්න නම් අපේ සිත පිළිබඳ ගවේෂණයක් අපි ආරම්භ කරන්න. අපි සිත පිළිබඳ පරිශ්‍රණයක් කරන්න වෙනවා අපිට සත්‍ය අවබෝධ කරගන්න. අනේ පරමාර්ථ ධර්මයේ කියන්නේ ඇසට නොපෙනෙන, කනට නොඇහෙන, නාසයට නොදැනෙන, දිවට නොදැනෙන, කයට නොදැනෙන මේ සිතක ක්‍රියාත්මක වෙන වැහිලා තියෙන පරමාර්ථය කියන්නේ අන්නේ වැහිලා තියෙන ධර්ම. ඒ ධර්මය තමයි සම්මා සම්බුදුරු සොයාගෙන අපිට විමුක්ත කරලා දෙන්නේ. ඒක නිසා ඒ පරමාර්ථ ධර්මයයි අපි නොදන්නේ ඒ පරමාර්ථ ධර්මයයි අපි සාකච්ඡා කරන්නේ. තේරෙනවද මම කියන්නේ ඕගොල්ලන්ට? නොතේරෙන මොනවද කියනවා නම් ප්‍රශ්න කරන්න ඕගොල්ලන්ට 100ක් එතන අයිතිය තියෙනවා ප්‍රශ්න කරන්න. ඒකට මම අකමැති නැහැ කැමති. ඒ තේරෙන ඕනම එකක් කතා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසට ලෝකය පෙන්වන්න බෑ. කනට හන අඳුනලා දෙන්න බෑ. නාසයට ගන්ධය අඳුනගන්න බෑ. දිවට රසය අඳුනගන්න බෑ. කයට පහස අඳුනගන්න බෑ. අඳුනන්නේ කොහෙන්ද? ඇසට ගැටෙන මොහොතේ සිතක් පහළ. අපිට අරමුණක් පහළ. අපිට සිතක් පහළ. එහෙම නැත්නම් චේතනාවක් පහළ. චේතනාවයි ඇසට ගැටෙන රූපය ගැන කතා කරා. චේතනාවයි හඬ ගැන කතා කරා. අන්න ඒකයි ඕගොල්ලන්ට තදනින්ද ගිය වෙලාවට රූප පේන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ, ගන්ධය දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, ස්පර්ශය දැනෙන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නේ නැහැ සම්මත ලෝකයේ පිළිබඳ කිසිම දෙයක් තදනින්ද ගිය වෙලාවට. ඇයි දන්නේ නැත්තේ? මේ ඉන්ද්‍රිය පහළ වෙන නිසා. එහෙනම් මේ ඉන්ද්‍රිය පහට ගැටෙනකොට අපිට ලෝකය හඳුන්වලා දීලා තියෙන්නේ සිත. අන්න ඒක නිසායි උන්වහන්සේ මේ සිත ගැන කතා කරන්නේ. පරමාර්ථ ධර්මයක් දේශනා කරන්නේ සිත පිළිබඳව. ඉතින් ඒ සිත සකස් වෙන ආකාරය අපිට හොයලා දෙන්න. සිත සකස් වෙන්නේ සත්‍ය වෙන ආකාරයටයි අපිට. අපිට අරමුණු පහළ වෙන්නේ, අපිට චේතනා පහළ වෙන්නේ. සත්‍ය විමුක්ත වෙලා නෙමෙයි, ධර්මයේ විමුක්ත වෙලා නෙමෙයි. උන්වහන්සේ සොයාගත්ත දේශනා කළ ධර්මයේ වැහිලා තියෙන්නේ අපිට මේ පහළ වෙන අරමුණ. සෑම අරමුණක්ම සත්‍ය වහතු අරමුණ. සෑම අරමුණක්ම ධර්මයේ වැළුණු අරමුණ. ඒ අරමුණෙන්ම තමයි අපිට ධර්මයේ විමුක්ත කරගන්නේ. වෙන එකකින් නෙමෙයි. ඔය අරමුණ පහළ වෙන මොහොතේම තමයි ධර්මයේ වැහෙන්නේ. සත්‍ය වැහෙන්නේ. අන්න ඒක නිසා ඔය අරමුණේම තමයි අපිට සත්‍ය විමුක්ත කරගන්න වෙන්නේ ධර්මය අනුකරන්න. ඒක නිසා අපි කතා කරලා බලමු. දෙවෙන එකක් අහන්න. අපි කතා කරමු මේ කොහොමද අරමුණක් පහළ වෙනකොට ධර්මයේ වැහෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නා බුදුහාමුදුරුවෝ දේශනා කරේ එකම ධර්මයේ මොකද්ද? පටිච්චසමුප්පාද. අහලා තියෙනවා නේද? ඒකට තමයි සිංහලෙන් අපි කියන්නේ හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම කිව්වත් පටිච්ච සමුප්පාදේ කිව්වත් එකයි. පටිච්ච සමුප්පාදේ කියන්නේ ප්‍රත්‍යයෙන් උපන්න ධර්ම. හේතුවක් නිසා උපන්න ධර්ම. එතකොට අපි මේ හේතුඵල ධර්ම මොකක්ද කියන්නේ? අපිට පහළ වෙන සෑම අරමුණක්ම පින් අරමුණු වෙන්න පුළුවන්, පව් අරමුණු වෙන්න පුළුවන්, භාවනා අරමුණු වෙන්න පුළුවන්. ඒ සෑම අරමුණකම වැහිලා තියෙන්නේ මේ හේතුඵල ධර්ම. සෑම අරමුණකම වැහිලා තියෙන්නේ හේතුඵල ධර්ම. හේතුඵල ධර්මයට අනුව තමයි අපිට මේ අපි තුල ක්‍රියාත්මක වෙන ධර්මයට අනුව තමයි
ඒ වැහිලා තියෙන ධර්මයට අනුව තමයි අපිට ඇසට පේනවා කියලා අපිට රැවටිලා. ඇහැ වහගන්න. හොඳට ඇහැ වහගන්න. ඇහැ වහගෙන බලන්න මම කියනකොට රතු පාට නෙළුම් මල. පේනවනේ ඔයගොල්ලන්ට දැන් රතු පාට නෙළුම් මල. මම කියනවා අඬාදුරේ රුවන්වැලි මහසෑය. පේනවනේ ඔයගොල්ලන්ට. එනවනේ ඔයගොල්ලන්ට. කොහෙන්ද ඔය අපිට ඇහැට මල් පේන්නේ නැහැ. නමුත් අපිට හිතේ මැවෙනවා නේද මේ සේරම. එහෙනම් මොකද්ද මේ අපිට වෙන්නේ? ඇහැට ගැටෙනකොට සිතේ මැවෙනවා. කනට ගැටෙනකොට සිතේ මැවෙනවා. නාසයට ගැටෙනකොට ඒ ගන්ධ රූපේ සිතේ මැවෙනවා. දිවට ගැටෙනකොට සිතේ මැවෙනවා. කයට ගැටෙනකොට මැවෙනවා. මතක් වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය පහම කරලා දෙන්නේ ස්පර්ශ සම්බන්ධ කරන එක විතරයි. මේ ඇහැට පුළුවන් බාහිරින් ඡායාවක් වද්ද ගන්න විතරයි. කනට පුළුවන් බාහිර ශබ්ද තරංගයක් වදින්න පමණයි. නාසයට පුළුවන් ගන්ධ කලාපයක් වදින්න විතරයි. දිවට පුළුවන් රසයක් ස්පර්ශ කරන්න විතරයි. යම් දන් ආහාරයක් ස්පර්ශ වෙනවා. කයට යම් ස්පර්ශයක් ලැබෙනවා. ඔය පස් දෙනාම දන්නේ නැහැ මොකද ඒ ආවිද්‍ය. ඒ පහටම ක්‍රියාත්මක වෙන්නේ කොතනින්ද? අපේ සිත. ඔය මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ අපේ සිත. සිත තමයි ලෝකේ අඳුනලා දෙන්නේ. සිත තමයි කියන්නේ ඒකයි මලමිනියට ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ මලමිනියට රූප පේන්නේ නැහැ, අඬනාය තේරෙන්නේ නැහැ, අඬනවා පේන්නේ නැහැ. අම්මා මැරිලා මලමිනිය තියෙන වෙලාවේ දරුවෝ අඬනවා වටකොට. අම්මා දන්නවද අඬනවා කියලා? අම්මට ඇහෙන්නේ නැහැ, අම්මට පේන්නේ නැහැ, අම්මට තේරෙන්නේ නැහැ. ඇයි? අම්මට සිත පහළ වෙන්නේ. එහෙනම් ඇස කන නාසය දිවකය නෙමෙයි අපිට ලෝකයේ අඳුනලා දෙන්නේ නිසිත. අන්න ඒකයි සිදුවත් තාපසයින්ට වැටුණා. රූපේ නෙමෙයි මේ ගමන තියෙන්නේ අපිට. රූපේ නෙමෙයි මේ ආත්ම සංඥාව එන්නේ. මේ ආත්ම කියන තැන එන්නේ පුජ්‍යල සංඥාව තියෙන්නේ රූපේ නෙමෙයි තියෙන්නේ හිතේ. අන්න ඒක නිසා තමයි මානසික සිත පිළිබඳව සොයන්න ඉගෙන වෙලාදී පැත්ත. තේරුණාද? එයි අපිට අපේ කය නිර්වින්දනය කරලා අපේ කය නිර්වින්දනය කරලා ඇති විදියට දොස්තර මහතුරු කපනවා නේද අපි? මහනවා නේද? කෑලි දානවා නේද? කෑලි අයින් කරනවා නේද? කවදාකවත් ඕගොල්ලන්ගේ කය කතා කරලා තියෙනවද? එපා එපා රිදෙනවවත් මොකක්වත් මේ කයක්වත් කවදාකවත් අපිට අහන්න ලැබිලා නෑ නේද? දොස්තර මහතුරු කියනවා කය කෑ ගැහුවා ඇඬුවා කලබල වුණා කියලා. ඇයි? කයට දැනෙන්නේ නෑ. මේ ඉන්ද්‍රිය පහ ඇරෙන්න වෙන කය කියලා එකක් නෑ. ස්පර්ශනාසය ජීවකය. මේ පහම දන්නේ නෑ. මේ පහටම ගැටෙනකොට ඒ වේදනාව, ඒ රිදිල්ල, ඒ ඔක්කොම ප්‍රශ්න එන්නේ කොහෙන්ද? සිතට. අන්න ඒක නිසා තමයි මේ බුදුදහමට ප්‍රධාන වෙන්නේ සිත. කය නෙමෙයි ප්‍රධාන වෙන්නේ සිත. තේරුණාද? මේ පරමාර්ථ ධර්ම ඔක්කොම දේශනා වෙන්නේ පරමාර්ථ ධර්ම වහන්සේ පැහැදිලි කරන්නේ ඒ සිතම විතරයි. එතකොට අපිට මේ ඇසට නොපෙනෙන්නේ සිත. කනට නොඇහෙන්නේ සිත. නාසයට නොදැනෙන්නේ සිත. කයට නොදැනෙන්නේ සිත. එතකොට මේ ඉන්ද්‍රිය පහටම නොදැනෙන්නේ සිත. ඒ නොදැනෙන සිත නිසා තමයි සිතේ ක්‍රියාත්මක වෙන ධර්මය අපි බුද්ධි ගෝචරව මේක තේරුම් ගන්න. අන්න ඒකයි දැනීමෙන් ගන්න බැරි. මේක බුද්ධි ගෝචරව මේ ධර්මයේ තේරුම් ගන්න වෙලා තියෙන ඉන්ද්‍රිය ගෝචර නොවන සිතක් අපිට ක්‍රියාත්මක වෙන නිසා. අපිට සිත පහළ නොවන වෙලාවක් නෑ අවදියෙන් ඉන්නවා. අවදියෙන් ඉන්නවා නම් අපි තදමින්නේ හැර හැම මොහොතකම අපිට මේ සිත පහළ වෙනවා. සිත පහළ නොවන වෙලාවක් නෑ. හැම මොහොතකම මේ සිත පහළ වෙනවා. සිත පහළ වෙන ආකාරය මෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරා. එයි සිත පහළ වෙන ආකාරය අපි දැනගන්න ඕනේ. එයි අපි සිත පහළ වෙන ආකාරය අපිට වැදගත් වෙන්නේ. සිත පහළ වෙන ආකාරය අපි නොදන්න නිසා තමයි එහි ධර්මය අපිට වැහිලා. සිත සකස් වෙන ආකාරය මොහොතක් පාසා
මොහොතක් පාසා සිතක් පහළ වෙනවා මැරෙනවා. ඊළඟ මොහොතේ නැවත සිතක් පහළ වෙනවා මැරෙනවා. ඊළඟ මොහොතේ නැවත සිතක් පහළ වෙනවා මැරෙනවා. එතකොට මේ මොහොතක් පාසා සිත පහළ වෙන මැරෙන ස්වභාවය නොදන්නකම ඒකේ ආකාරයේ ක්‍රමය නොදන්න නිසා තමයි අපි ළඟ මේ ධර්මයේ වැහිලා තියෙන්නේ. ඒකයි මේ සිත පිළිබඳ දැනුමක් වෙලා ධර්මයේ විරුද්ධ කරගන්න අපිට සිද්ධ වෙලා. ඒකයි පරමාර්ථය ධර්මයේ ගැඹුරුයි කියන්නේ. ඒක උන්වහන්සේම දේශනා කරා. මා දේශනා කරන ධර්මයේ දුරනුබෝධෝ දුස්සනුබෝධෝ ගම්බීරෝ සාන්තෝ ප්‍රණීතෝ අන්න උන්වහන්සේ පඤ්ඤාවත්ත සායන් ධම්මෝ අන්න ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්මයක්. අවබෝධ කරගන්න ටිකක් අමාරු ධර්මයක්. දකින්න අමාරු ධර්මයක්. මේ බුදුහාමුදුරේ දේශනා කරන්නේ සිත පිළිබඳව ක්‍රියාත්මක වෙන ධර්මය ඉගෙන ගන්න කියලා නෙමෙයි. මතක තියාගන්න කියලා නෙමෙයි. රස විඳින්න කියලා නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය තේරුම් අරගෙන මා දේශනා කරන සත්‍ය දකින්න කියලා. එතකොට ඉගෙන ගන්න ධර්මයයි මතක තියාගන්න ධර්මයයි දැනීමෙන් ගන්න ධර්මයයි වෙනයි. දකින්න ධර්මය ගැඹුරුයි. දැකීමට තමයි අපිට ඇහැ. ඒ ඇහැ තමයි මේ පාද ගන්න. අන්නේ ඇහැ තමයි බුදුහාමුදුරේ දේශනා කරේ චක්කුන්ද පාදී. ඇහැ පාද ගන්න. ඒ පාද ගන්න නම් අපිට නික්ලේශී මඟක් අවශ්‍යයි. අපිට මේ පාද ගන්න බැරියි. මේ අරමුණ පහළ වෙන ආකාරයේ විසිත ක්‍රියාත්මක වෙන ආකාරය නොදන්න නිසා අපි ළඟ ධර්මයේ වැහිලා අපි තුල ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස්. සෑම සිතකම අපේ ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස්. සෑම සිතක්ම සකස් කරලා දෙන්නේ කෙලෙස්. අන්න ඒක නිසා අපිට මේ කෙලෙස් කරන මාර්ගය දැනගන්න නම් සිත සකස් වෙන ආකාරය දැනගන්න. පීකරත් පවකරත් භාවනා කරත් සෑම සිතකම කෙලෙස්. සෑම සිතක්ම අවිද්‍යාව. සත්‍ය හතර අවබෝධ නොවන සිත. සත්‍ය හතර අවබෝධ නොවෙනවා නම් ඔයගොල්ලෝ අහලා සත්‍ය හතර කියන වචනේ නේද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ බුදුරජාණන් වහන්සේ සොයාගත්ත සත්‍ය හතර අවබෝධ කර සත්‍ය හතර. ඔය සත්‍ය හතර අවබෝධ කරගත්තට පස්සේ තමයි අපි සිදුහත් තාපසයෝ කියන්නේ නැතුව සම්මා සම්බුද්ධ කියන්නේ. සම්මා සම්බුද්ධ කියලා අපි වන්දනා කරන්නේ සත්‍ය හතර අවබෝධ කරගත්තා. සත්‍ය හතර අවබෝධ කර නොගන්නාත් එක්ක අප කතා කරේ සිදුහත් තාපසයෝ. තේරෙනවද මං කියන කරුණාවට? කරණාය නම් දන්නවනේ ඉතින් අලුතයිට මම විශේෂයෙන් මේ අතර කතා කරනවා. එතකොට මේ සත්‍ය හතර අවබෝධ නැත්නම් ඒ අපි හැමෝම ඉන්නේ පෘථග්ජන භාවයේ. මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ නැත්නම් සත්‍ය හතර අවබෝධ වෙලා නැත්නම් අපි හැමෝම ඉන්නේ පෘථග්ජන භාවයේ. ඒක පැහැදිලි නේද අපි පෘථග්ජන භාවයේ තවම කියන්නේ. සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ ලැබිලා ඇති ඔය නොඑක් මාර්ගඵල එක භාවනා මධ්‍යස්ථානවලදී ඒ බුදුදහමට අනුව ලැබෙන ඵල නෙවෙයි. බුදුදහමට අනුව නම් කාගෙන්වත් ඵලයක් ලැබෙන්නේ නැහැ. Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. Taman ධර්මයේ දැක්කද නැද්ද කියන. අනුන්ගෙන් ඵල ලබන්න බෑ අපි. ඒ වුණාද? ඒ නිසා සුභක් කියනවාද වැරදි මාර්ග තුල අනුන්ගේ බෙදලා දෙන ඵල ඒවට අපි රැවටෙන්න ඕනේ නෑ. අපි නියම බුදුදහම සොයමු. බුදුදහම ප්‍රත්‍යක්ෂ ඒවනම් අපිට මේ බුදුහාමුදුරුවෝ සොයලා දුන්නා මොකද්ද? කොහොමද සිත පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට අපිට දැනගන්න ඕනේ සිත කොහොමද සකස් වෙන්නේ? නිකන් අරමුණක් පහළ වෙනවා නෙමෙයි. ඒ අරමුණ පහළ වෙන ආකාරය බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙනවා. ඒක නිසා ඒක අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. කොහොමද අපිට පහළ වෙන්නේ? ඇසට ගැටෙන්නේ රූපයක්. ඔයගොල්ලන් ඇසට කවදාහරි රූපයක් දිනේ අකුණාද? දැන් ඔයගොල්ලන්ට මේ ගස් කොළන් පේනවා, මේ බිත්ති පේනවා, ජඩෙල් පේනවා. ඒ වෙලාවේදී ඔයගොල්ලන්ගේ ඇහි හැප්පෙනවද? නැද්ද? මට අපිට කතා කරන්න. ඔයගොල්ලන් නැත්තම් ඉදි මට හැප්පෙනවද අපේ හැඩ රූප? නෑ නේද? අර වාහනේ හඳ ඇවිදින් හැප්පුණාද කනේ? නෑ නේද? ගන්ධ මොකක් හරි මලේ සුවඳ ගන්ධ මල ඇවිදින් හැප්පුණාද? නෑ නේද? එහෙනම් මේ කිසිම රූපයක් එන්නේ නෑ මේ ඉන්ද්‍රිය පහට. ඇසට එන්නේ
අර රූපයෙන් එන ආලෝකයේ රූපයේ වැටෙනකොට එන ප්‍රතිබිම්බයක් ඡායාවක් සෙවණැල්ලක් අපේ ඇඟේ. කනට ගැටෙන්නේ තරංගයක්. ශබ්ද තරංගයක්. ඒ තරංගයෙන් අඳුරගන්න බෑ කන ශබ්දේ මොකද්ද? අර සෙවණැල්ලක් නැත්තම් ප්‍රතිබිම්බයක් ඇහැට ගැටුණට එතන අඳුරගන්න බෑ. ඇහැට අඳුරගන්න බෑ මොකද්ද රූපේ කියලා. ගන්ධ කලාපේ වාතයෙන් ඇවිදින් නාසය හැප්පුණාට නාසයට අඳුරගන්න බෑ මොකද්ද ගන්ධේ කියලා. දිවට අඳුරගන්න බෑ තනියම මේ අපි ආහාරයක් දැම්මට රසය මොකද්ද කියලා. කයට අඳුරගන්න බෑ පහස මොකද්ද කියලා. එහෙනම් මේ ඉන්ද්‍රිය පහම කරන්නේ අර ස්පර්ශ ගැටෙන එක විතරයි. මේ පහටම තියෙන ස්පර්ශ ගැටෙනවා. නමුත් ඔය මොහොතේ ඔය ගැටෙන මොහොතේ අපිට සිත ක්‍රියාත්මක අරමුණු ක්‍රියාත්මක. ඒ අරමුණු ක්‍රියාත්මක වෙන ආකාරයේ බුදුහාමුදුරුවෝ හොයාගත්තා. ඒ අරමුණ පහළ වෙන ක්‍රමයේ බුදුහාමුදුරුවෝ හොයාගත්තා. අන්න ඒකයි අපිට දේශනා කරේ හේතුවක් නිසා හටගන්න ධර්මය. ඒ සිත පහළ වෙන ආකාරයේ බුදුහාමුදුරුවෝ දේශනා කරා. අපිට අරමුණු පහළ වෙලා නැහැ හැමතිස්සෙම. අපිට මේ දොරවල් පහට ගැටෙනකොට මොහොතේ විතරයි. එකවරකට එක සිතයි. එකවරකට පහළ වෙන්නේ එක සිත. ඒ සිත හටගත් මොහොතේම නැසෙනවා. සිතට කාලය කියලා එකක් නැහැ. සිතට කාලයක් පවත්වන්න බෑ. ඔයගොල්ලෝ පවත්වාගෙන එක අරමුණක් විඳ විඳ යනවා නම් ඒක සිත රාශියක්. එක සිතක් පවතින්නේ. එක සිතක කාලය එක මොහොතයි. ඒ මොහොත අපිට වර්තමානයේ කියන්න බෑ. වර්තමානයේ කියන්න බැරි තරම් වේගවත් සිතක කාලය. තේරුණාද? ඇති වෙනකොටම නැති වෙලා යන සිත. ඔයගොල්ලෝ එක රූපයක් දැක දැක ඉන්නවා කියන්නේ සිත අසංඛ්‍ය කෝටි ගණනක් පහළ. එක සිතකින් අපිට රූපය දැක ගන්න බෑ. සිත අසංඛ්‍යයක් පහළ වෙනකොට තමයි අපිට නැවතුණු රූපයක් දකින්නේ. එක සිතකින් නෙමෙයි. එක අරමුණකින් නෙමෙයි. එතකොට මේ ගැටෙන මොහොතේ තමයි ඇසට ගැටෙන මොහොතේ හෝ කනට ගැටෙන මොහොතේ හෝ නාසයට දිවට කයට ගැටෙන මොහොතේ හෝ එකවරකට එක සිතයි පහළ වෙන්නේ. ඒක ඇසෙන් නම් ඇසෙන්. ඇසෙන් පහළ වෙන ඇස නිසා ගැටෙනවා පහළ වෙන හිත මැරිලා තමයි වෙන හිතක් පහළ වෙන්නේ. මම ප්‍රශ්නයක්. ඔව්. දැන් අපිට ආයතන 5න් එකපාර එනවනේ සද්දෙත් ඇහෙනවා පේනවා. ඒ පස්සට එකපාර තරංගය වදිනකොට අපිට සිතක් පහළ වෙනවා. ඔන්න එතකොට සිත කියනවා අන්න වාහනේ කහන. සිතනි කියන්නේ වාහනේ කහන කියනවා. එතකොට පේනවා ඒක මොකක්ද? ඒ සිතේ වාහන හඬ හැදෙනකොට වාහනේ රූපේ හිතේ හැදෙනකොට තමයි ඉතිරි ඒව ක්‍රියාත්මක වෙලා ඉන්නේ. අන්න අඳුන්ලා දෙන්නවා මේකයි වාහන. අන්න ඇහැ පහළ වෙනවා හිතේ. ඒ මේ ඇහැ නෙමෙයි. හිතේ පහළ වෙනවා. හිතේ පහළ වෙන ආකාරය මම කියලා දෙන්නම්. ඒක තමයි ටිකක් මම පැහැදිලි කරලා දෙන්නම්. ඒ විනාකාරී ඒකවල දහමක් දේශනා කරේ ඒකද? තේරුණාද? අනේ එකවර එන්නේ බෑ සිත් එකයි. එකවර හිත આવොත් පැටලිලා එනවා. එකවරකට එක හිත. ඒ හිත මැරෙන්න ඕනේ. මොකද හිතට කාලය කියලා එකක්. හරි වේගෙන් මේක පහළ වෙවි මැරිලා. අපිට ඒ වේගය වැටහිලා නැහැ. අපිට ඒ වේගය තව අහුවෙලා නැහැ. ඒ වේගය අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ධර්මයේ දකින්නකොට. එතෙක් අපිට මේ වේගය ප්‍රත්‍යක්ෂ වෙනවා. තේරුණාද? වේගය තුළ අපිට තේරෙනවා කොච්චර අසංඛ්‍යක් පහළ වෙනවද කියලා. අන්න එතකොට හැමතිස්සෙම අපේ සිත පහළ වෙන මොහොතේම මැරෙනවා මැරිලා සම්පූර්ණයෙන්ම සිත භවාංගගත වෙනවා. භවාංගගත වෙනවා කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැති මුල් ස්වභාවය. භවාංග කියන්නේ සිතේ මූලික ස්වභාවය. එතනින් තමයි හැම වෙලේම සිත අවදි වෙන්නේ. ඒකටයි ඔයගොල්ලෝ අභිධර්මයේ කරපු අය දන්නවා ඇති මනෝද්වාරා වචන කියලා වචනයක්. අන්න හැමතිස්සෙම මේ භවාංගයෙන් සිත අවදි වෙනවා. ඒ අවදි වෙලා ක්‍රියාත්මක වෙනවා අරමුණ පහළ වෙනකොටම මැරෙනවා. ආයෙත් භවාංගයටම යනවා ආයෙත් භවාංගයේ සිත අවදි වෙනවා. ආයෙත් මේ ක්‍රියාත්මක වෙලා මැරෙනවා ආයෙත් භවාංගයට යනවා. ওই විදිහටයි අපිට සිත් පහළ වෙන්නේ. භවාංගයෙන් අවදි වෙනවා. භවාංගය කියන්නේ ක්‍රියාත්මක නැහැ. නමුත් චිත්ත ශක්තියක් වශයෙන් පවතින.
පොඩි ළමයා ඉපදෙන්නේ. පොඩි ළමයා ඉපදෙනකොට ඒ ළමයාට අරමුණු පහළ වෙන්නේ නැහැ. ඒ ළමයා බලාගෙන හිටියට අරමුණු පහළ වෙන්නේ නැහැ. අරමුණු පහළ වෙන්න ගන්නේ අම්මව අඳුන ගන්න දවසේ ඉඳලා. අම්මගේ කිරිවල රසය විඳින්න පටන් ගත්ත දවසේ ඉඳලා. අම්මගේ උණුසුම දැනෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා. එතෙක් ඒ වෙනකන් ළමයාට අරමුණු නැහැ. මේ පහ ඔහේ අල්ලගෙන ඉන්නවා. එතකොට අන්න එනම් මේ පාට ගැටෙනකොට තමයි අර භවංගයේ සිත අවදි වෙන්නේ. අවදි වෙලා මෙන්න ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන ආකාරය තමයි බුදුහාමුදුරුවෝ විස්තර කරේ හේතුඵල ධර්ම කියලා. මේ සිත ක්‍රියාත්මක කරවන්නේ අපිට ඕන විදිහට නෙමෙයි. ඔයාලට ඕන විදිහට දැන් හිත පහළ වෙන්නේ. හිත පහළ වුණාමයි අපි දන්නේ මෙන්න මේ විදිහට පහළ වෙනවා කියලා. ඕගොල්ලන්ට බෑ හිත පහළ කරන්න. කිසිම කෙනෙකුට පුජ්‍යලයකට බෑ හිත පහළ කරන්න. හිත පහළ වෙන්නේ භවංගෙන් අවදි වෙනකොටම එහි පාලනය ගන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැති බව. සත්‍ය හතර අවබෝධ නැහැ කියන එකේ තේරුම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඔයගොල්ලෝ අවිද්‍යාව කියන වචනයක් අහලා අවිද්‍යාව කියන්නේ සත්‍ය හතර තවම අවබෝධ නැහැ. පෘථග්ජනයි. සත්‍ය හතර අවබෝධ නැත්නම් අපි සිතට අඳුරන්නේ පෘථග්ජනයි කියලා. එතකොට ඒ පෘථග්ජන සිත හැමතිස්සෙම ක්‍රියාත්මක කරවන්නේ හේතු නිසා. හේතු අපි ළඟ තියෙනවා. මොකද්ද හේතු? සත්‍ය අවබෝධ නැහැ කියන හේතුව. ඒක තමයි අවිද්‍යාව කියන වචනේ තියෙන්නේ. තේරුණාද? පැහැදිලි දාලා තියෙනවද අවිද්‍යාව කියලා වචනයක් අහලා තියෙනවද විතර කලින්? අන්නේ අවිද්‍යාව කියන්නේ සත්‍ය හතර අවබෝධ නැහැ. අන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඔබේ සිත අන්ධකාරකින් වැහිලා. ඒ අන්ධකාරය කියන්නේ අඳුරක් කියන එක නෙමෙයි. පේන්නේ නැහැ අපිට සිත ක්‍රියාත්මක වෙන ආකාරය. අපි බාහිර ලෝකේ දකිනවා නිසා අපි ළඟ සිත ක්‍රියාත්මක වෙන ආකාරය අපිට තාම දැකලා නැහැ. ඒ දැකලා නැති නිසා තමයි එතන අඳුර කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අවිද්‍යාව උපමා කරේ අඳුරකට. උන්වහන්සේ අවිද්‍යාව උපමා කරේ බුදුරජාණන් වහන්සේ අන්ධකාරය අඳුරක්. එතකොට මේ අපිට නොපෙනෙන ආකාරයට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නොපෙනෙන සිතේ ක්‍රියාත්මක වෙන අන්ධකාරය දුරු කර ගැනීමට තමයි චක්කු උදපාදී. ඔය අවිද්‍යා අන්ධකාරය දුරු කරගෙන ඒක පැහැදිලිව දැකීමට තමයි චක්කු උදපාදී කියන්නේ. වෙන මොකක්ද නෙමෙයි. තේරුණාද? අපතකොට මේ පරමාර්ථය තුලමයි අපිට චක්කු උදපාදී වෙන්න ඕනේ. ඒ චක්කු උදපාදී වෙනකොට තමයි මේ අන්ධකාරය දුර වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධයට එන්නේ අපි කවදාද? එහෙනම් ඒ පෘථග්ජන භාවයේ අපි ඉන්නත් එක්ම භවංගෙන් අවදි වෙන සිත පාලනයට ගන්නේ මෙන්න මේ අවිද්‍යාව. අවිද්‍යාව නැති පෘථග්ජන සිතක් නැහැ. අවදි වෙන්නේම අවිද්‍යාවෙන්මයි. තේරුණාද? සිත නැගිටින්නෙම ක්‍රියාත්මක වෙන්නේ මේ ඇසට ගැටෙන මොහොත. එක්ක කනට ගැටෙන මොහොත. එක්ක නාසයට ගැටෙන මොහොත. එක්ක දිවට ගැටෙන මොහොත. එක්ක කයට ගැටෙන මොහොත. එක්ක මනින් මතක් වෙන මොහොත. ඔය හය ආකාරයේ මොහොතෙන් එකක් තමයි සිත අවදි වෙන්නේ. එතකොට අවදි වෙන්නේ අන්ධකාර සිත. අවදි වෙන්නේ අවිද්‍යාව සිත. අවිද්‍යාව සිතේ සකස් කරන්න සිත. ක්‍රියාත්මක කරවන්න සිත ඉන්නවා. ක්‍රියාත්මක කරවන්නේ කවුද? බුදුහාමුදුරුවෝ අඳුරපු තණ්හා වඩුව. අන්න බුදුහාමුදුරුවෝ අඳිනවා තණ්හා වඩුව කියලා. ඒ වඩුව ඉන්නවා අපි හැමෝලම. ඒ තණ්හා වඩුව ඉන්නවා. තණ්හාව කියන්නේ ලෞකික ලෝකෙට තියෙන ආශාව එහෙම නෙමෙයි. ඒ තණ්හාවට මේක සංසන්දනය කරන්න යන්න එපා. අපි දරුවන්ට ආදරේ, ගෙවල් දොරවල් වලට ආදරේ, නිල මුදල් වලට කැමති, බාහිර වතු පිටි ගස් කොළන් වලට කැමති. ඒ තණ්හාව වෙන ලෞකික ලෝකේ තණ්හාව. ඒ ලෞකික ලෝකේ තණ්හාවයි මේ තණ්හාවයි එකට පටල ගන්න එපා. ඒ සත්‍ය පුජ්‍යල දෘෂ්ටිය තුළ බාහිරයට කියන තණ්හාව. ඒක වෙනම කතාවක්. තේරුණාද? අපි අඳුරන්නේ ওই තණ්හාව. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්මයේ තුල පැහැදිලි කරන තණ්හාව අපිට ඉන්ද්‍රිය ගෝචර නොවන තණ්හාව. ඒ තණ්හාව තමයි මේ අධ්‍යාත්මික ශක්තිය, චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරවන්නේ ඒ තණ්හාව. පැහැදිලිද? තේරෙනවද? එතකොට සිත අවදි වෙනකොට භවංගේ ඒක ක්‍රියාත්මක කරවීම, සිත පහළ කරවීම,
සිත සකස් කරවීම ආරම්භ වෙන්නෙම අවිද්‍යාවයි තණ්හාවයි දෙක නිසාමයි. ඔයගොල්ලන්ට කිසිම පින්කමක් කරන්න බෑ අවිද්‍යාව තණ්හා නැත්තම්. පින්කම් කරත් පව්කම් කරත් භාවනා කරත් හැම වෙලේම සිත ක්‍රියාත්මක වෙනවා නම් ඒ සිත ක්‍රියාත්මක කරවන්නෙම අවිද්‍යාව තණ්හා. තේරුණාද? අවිද්‍යාව තණ්හා. අන්න ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා චේතෝ විමුක්තියකටපත් වෙලා. සිතෙන් නිදහස් වෙලා. ඒ උත්තරමයේ සිතෙන් නිදහස් වෙලා. ඇයි? උන්වහන්සේලාට කෙලෙස් නැහැ. උන්වහන්සේලාට අවිද්‍යාව නැහැ, තණ්හාව නැහැ. අවිද්‍යාව තණ්හාව නැත්නම් අපි නික්ලේශී නම් අපිට චේතෝ විමුක්තිය ලැබෙනවා. අපි ඉන්නේ විමුක්තියක නෙමෙයි චේතනා ක්‍රියාත්මක වෙන. අරමුණු පහළ වෙන තැන. එහෙනම් අපි හැමෝම ඉන්නේ අවිද්‍යාවයි තණ්හාවටයි යට වෙලා. අවිද්‍යාවයි තණ්හාව. තේරුණාද? පරිවිතවසේ ආනායකී ඉඳ මම මේ බොහොම සරලව දෙන්නම් ඔයගොල්ලන්ට. අනිත් අයට ඕවා කියන්නේ නැහැ. දැන් අපි ඊට වඩා වෙනස් ඒවා කියන්නේ පරණයි. තේරුණාද? මේ අලුත් අයට මේ ඉස්සෙල්ලාම ආනායේ ඉඳ මේ මුල්ම හරිය කියන්නේ. එතකොට එහෙනම් අන්න දැන් අවිද්‍යාව තණ්හාව විසින් තමයි භවංගෙන් අවදි වුණු සිත පාලනයට ගන්න. අන්න ඒකයි හේතුඵල ධම ආරම්භ වෙන්නෙම අවිද්‍යාව පත්‍ය අවිද්‍යාව හේතු කරගෙන. පැහැදිලි දාලා තියෙනවා නේද? හේතුඵල ධම කියන ටික අහලා තියෙනවා ඒ චක්‍රේ අවිද්‍යාව පත්‍ය. එන්නාද මම ලියලා දෙන්නම්. ඔයගොල්ලන් එතකොට පැහැදිලි. සිතාවදි වෙනවා භවංගේ. භවංගේ සිතාවදි වෙනවා. සිත අවදි වෙන්නේ එක්ක ඇසට ගැටෙනවා ප්‍රතිබිම්බයක්. එක්ක කනට ගැටෙනවා තරංගයක්. එක්ක නාසයට ගැටෙනවා ගන්ධයක්. එක්ක දිවට ගැටෙනවා රසයක්. එක්ක කයට ගැටෙනවා ස්පර්ශයක්. එක්ක මතක් වෙනවා මනසෙ. ඒතර මේ දරවල හයින් විතරයි ස්පර්ශය ඉන්නේ. මේ දරවල හයින් ස්පර්ශයක් එනකොට තමයි මෙන්න භවංගෙන් සිත අවදි වෙනවා. සිත අවදි වෙනවා. භවංගෙන් සිත අවදි වෙනකොට මෙහි පාලනය ගන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැහැ කියන්නේ. ඔයගොල්ලන්ට තියෙනවද චතුරාර්ය සත්‍ය අවබෝධය නැහැ නේද? තාම සත්‍ය අවබෝධ වෙලා නැහැ. අන්න එහෙනම් අපි ඔක්කොම ඉන්නේ අවිද්‍යාවේ. තේරුණාද? අවිද්‍යාවෙන් තමයි මේ සිත ක්‍රියාත්මක වීම පාලනය කරන්නේ. පාලනය කරනකොට මෙතෙන් එනවා තණ්හාව. මෙතෙන් ක්‍රියාත්මක වෙනවා තණ්හාව. ඒ ලෞකික තණ්හාව එහෙම නෙමෙයි. ඒකට පටල ගන්න එපා. ලෞකික ලෝකයේ තියෙන තණ්හාව වෙන පැත්තක තිබුණා. ඒවා ලෞකිකයි. තේරුණානේ? මේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ තණ්හාව. තණ්හාව විසින් සකස් කරනවා සිත. තණ්හාව විසින් සකස් කරනවා සිත. අපි කියමු අපිට වාහනේ හඬ ඇහෙනවා. දැන් ওই වාහනේ හඬ පොගොල්ලෝ කොටුවම ඇහුණා. ওই තරංගේ කනට වැදුණා. තරංගේ කනට වැදෙන මොහොතේ තමයි භවංගයෙන් සිත අවදි වෙන්නේ. අවදි වෙනකොට මේ අවිද්‍යාව විසින් අන්ධකාරයේ වැහැවුවා මේ සිත අන්න තණ්හාව ඒකට පාලනයට ගත්තා. තණ්හාව ක්‍රියාත්මක කරනවා. නෑනේ අවශ්‍යයි. මේ කවල් නෑනේ හැමෝටම නෑ නංගි මැරුණා මතක් වුණා. ඉතින් මතක් වෙනවා. ඒ තණ්හාව නේද? තණ්හාව නේද? නැත්තම් කොහොමද සිත පහළ වෙන්නේ? සිත පහළ කරන්නේ අවිද්‍යාව තණ්හාව. ඉතින් මේ ඉඳලා මතක් වෙනවා. ඒ තණ්හාවනේ. සිත පහළ වෙන්නෙම මේ මං කියන තණ්හාව නිසාම තමයි. අර බාහිර නංගිට කියන ආදරේ වෙනම කතාවක්. ඔව්. අරමුණ පහළ කරන්නේ මේ තණ්හාව. අවිද්‍යාව තණ්හාව. එතකොට මේ තණ්හාව තමයි ඊළඟට මේ අවිද්‍යාවට එකතු වෙන්නේ. මේ තණ්හාව බුදුහාමුදුරුවෝ අඳුන්වනවා කාම තණ්හාව. කැමැත්ත. කාමයේ කියන්නේ කැමැත්ත. කාමයේ කියන වචනේ අර්ථය කැමැත්ත. උත්පත්ති වෙච්ච මොක නොයි කිසිම විදිහක් වෙලා ඇති අපිට කමන්නේ නැහැ.
නමුත් කාම කියන මේ වචනේ අදහස කැමැත්ත. මොකද්ද කැමැත්ත? මේ ප්‍රතිබිම්බය කනට මේ තරංගයේ කනට වදිනකොට මේ තරංගයෙන් රූපයක් සකස් කරලා විඳ ගන්න කැමැත්තක් ආවා. කාටද කැමැත්ත ආවේ? මට නෙමෙයි. අප තුල තියෙන තණ්හාව. මේ සිත ක්‍රියාත්මක කරන තණ්හාවට ඕනේ වුණා මේ තරංගයේ නිසා හටගන්න ශබ්දේ රූපේ විඳ ගන්න. ශබ්ද රූපයක් අපිට එන්නේ ශබ්දේ නිකන් නෙමෙයි ඔගේ රූපයක් තියෙනවා අපි ළඟ. හැදෙනවා මේක. එතකොට ඒ රූපය සකස් කරලා විඳ ගන්න අවශ්‍ය වුණේ මට නෙමෙයි තණ්හාව. මවලට නෙමෙයි යෝක ඕනේ වෙන්නේ. මේ තණ්හාවට අවශ්‍යයි විඳ ගන්න. අන්න ඒකයි ඒක බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ කාම තණ්හාව කියලා. මේක තමයි පළවෙනි නීවරණ. ඔයගොල්ලෝ නීවරණ කියන වචන. නීවරණ කියන්නේ නිවන ආවරණය කරනවා. නිවන වහන. නිවන වහන පළවෙනිම හේතුව තමයි මේ කාම තණ්හාව නැත්තම් කාම ඡන්දය. ඡන්දය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කැමැත්ත. ඔයගොල්ලෝ ගිහින් පතිර ගන්න කැමැත්තටනේ. අනේ කාම ඡන්දය. කැමැත්ත. මේක තමයි නිවන වහන පළවෙනි කාරණය. කාම ඡන්දය නැත්තම් කාම තණ්හාව. අපි හැමෝටම තියෙනවා මේ නීවරණ ධර්ම. තේරුණාද? මේ කාම ඡන්දයයි අවිද්‍යාවයි දෙක විසින් තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා කියන්නේ. සංඛාර කියන්නේ චේතනා පහල කරනවා. ඒ කියන්නේ මෑණියන් අවිද්‍යාව කියන්නේ අපි ඒ සිත පිළිගන්නවා නේ. නෑ චතුරාර්ය සත්‍ය අවබෝධය නැති නිසා හැමතිස්සෙම මේක වැහෙනවා. වැහෙනවා. සිත වැහෙනවා බාහිර ලෝකෙට අපි හැදෙනවා. මේකයි අවිද්‍යාව නිසා. අවිද්‍යාව අන්ධකාරයක් කිව්වේ ඒක නිබ්බාහේ. එතකොට සංඛාර කියන්නේ චේතනා සකස් කරනවා. කවුද සකස් කරන්නේ? මමලා හැම නෙමෙයි මේ තණ්හාව. කාමච්ඡන්ද තණ්හාව. නීවරණ ධර්ම. තේරුණාද? අන්න එතකොට සංඛාර. දැන් සංඛාර වෙලා සකස් කරලා මොකද්ද මේ දෙන්න හදන්නේ? අර තරංගය පිළිබඳ දැනීමක් දෙන්න හදනවා. කනට ගැටුණු තරංගයේ පිළිබඳ දැන් මේ විඳගන්න රූපයක් සකස් කරන්න නම් අපි මීට කලින් වාහන හඬ අහලා තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ අහලා නැත්නම් ඒ හඬ කවදාකවත් අද අඳුර ගන්න පුළුවන් ද වාහන හඬ? ඔයගොල්ලෝ කවුරු හරි දන්නේ නැති භාෂාවකින් කතා කරනවා නම් මෙතන. දැන් ඇවිල්ලා මේක ප්‍රංශ භාෂාවෙන් කතා කරනවා. අපිට තේරෙනවද අපි අඳුර ගන්නවද මේ භාෂාවේ තේරුම? දන්නේ නැහැ නේද? ඇයි? ඊට කලින් අහලා නැහැ, ඉගෙනගෙන නැහැ. එතකොට අපිට මේ තණ්හාව හදලා දෙන්නේ සංඛාර කරලා දෙන්නේ පරණ දන්නවා නම් විතරයි. අනුන්ගෙන් අහලා දැනගත්ත දැනුම තියෙනවා නම් විතරයි. තේරුණාද? පරණ දැනීම තියෙනවා නම් විතරයි මේ කාමච්ඡන්ද තණ්හාවට සංඛාර කරන්න පුළුවන්. සකස් කරලා දෙන්න පුළුවන්. දන්නේ නැති ඒවා දන්නේ නැහැ. අපි ඒවා සංඛාර වෙන්නේ නැහැ අපිට. තේරුණාද? දැන් මේක අපි අඳුරනවා. මේ හඬ තණ්හාව දන්නවා. මේ හඬ ඊට කලින් විඳලා පුරුදුයි, දැනගෙන පුරුදුයි, අහලා පුරුදුයි. අන්න ඒ නිසා දැන් මෙතන සංඛාරයක් කරනවා. සකස් කරනවා. සකස් කරලා දැනීමක් අපිට ලැබලා දෙනවා. දැනීම මොකද්ද? අන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ විඥාන. විඥාන කියන්නේ මොකද්ද? ඒ වචනේ තේරුම මොකද්ද? විඥාන කියන්නේ විඥානනය. විඥානනය කියන්නේ මොකද්ද? යමක් ඉන්ද්‍රිය පහට ගැටිලා සිතෙන් අඳුන ගන්නවා නම් ඒකට කියන්නේ සංඥානනය නැත්තම් විඥානනය කියන්නේ විශේෂ අඳුනා ගැනීම. වෙන් කරලා අඳුන ගන්න. සංඥානනය කියන්නේ හට ගන්න. රූපයක් අපේ ඉන්නේ හට ගන්නවා. මේ රූපයක් නේ සකස් කරලා දෙන්න හදන්නේ විදිහ තණ්හාව. ඒකට තමයි සංඥානනය. හට ගන්නවා කියන. සංඥානනය කරනකොට ඒ හඬ අනිත් හඬවල් වලින් වෙන් කරලා අඳුර ගන්න වෙනවා. ඒක ළමේ කඳන සද්දයක්ද කුරුල්ලේ කඳන කෑ ගහන සද්දයක්ද වාහනයක සද්දයක්ද කියලා වෙන් කරලා අඳුන ගන්න ඕනේ. අන්න අපි මුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ මොනවද අනුන්ගෙන් අහලා එකින් එක වෙන් කරලා අඳුන ගන්න ඕන කරන සංඥා ගොඩ ඉගෙන ගන්න. ඒක වාහනයක හඬ. අන්න අපි ඉගෙනගත්ත දැනීම. ඒක කුරුල්ල කෑ ගන්න හඬ. අන්න අපි ඒක අනිත් හඬෙන් වෙන් කරලා අඳුනගත්තා. ඒක දරුවා හඬන හඬ. අන්න අර හඬවල වලින් මේක වෙන් කරලා අඳුනගත්තා. එතකොට හැම හඬක්ම අපි දන්නවා නම් ඒක අනිත් හඬවල වලින් වෙන් කරලා අඳුනගත්තා නේද අපි? අන්න ඒකට තමයි
විශේෂයෙන් වෙන් කරලා හඳුනා ගැනීමට තමයි විඥානය කියලා කියන්නේ. පැහැදිලිද මං කියන එක පළවෙනි දවසේ අහනකොට ටිකක් අමාරු ඇති. නමුත් මේවා තමයි ඉතින් ශ්‍රී සද්ධර්මයේ කියන්නේ. ඒ කතන්දරයක් සින්දුවක් කවියක් නෙමෙයි. තේරුණාද? ඒ වගේ නිවන් දකින්න බෑ මේකම කවදාද ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට නිවන කියන එක නම් බොරු. ඒකයි මේ අමාරු වුණත් අපිට මේක සාකච්ඡා කරන්න වෙලා තියෙනවා. අමාරු වුණත් මේ මඟ අනුගමනය කරන්න වෙලා තියෙනවා. ඒ නිසා නොතේරෙන ඒවා කතා කරන්න. අහන්න. අහලා මේක පැහැදිලිව තේරුම් ගන්න. තේරුණාද? එතකොට විඥානණය කියන්නේ එකින් එක වෙන් කර හඳුනා ගැනීම. අන්න දැන් මේ තණ්හාව විසින් මොකද්ද කරන්නේ? අනිත් අපි දන්න හඬවල් වලින් මේක වෙන් කරලා අඳුනලා දෙනවා. ඒකටයි සංකාර පත්‍ය විඥාන කියන්නේ. අහලා ඇතිනේ විඥාන කියලා වචනයක් ඔකට නොඒ අර්ථ වල ඉගෙනගෙනත් ඇතිනේ. ඒ සේරම අර්ථ අපිට දාන්න. අහලා අද මේක තේරුම් ගන්න හරියට. විඥානන නැත්නම් විඥාන විශේෂ හඳුනා ගැනීම. ඒකේ සිංහල අර්ථය. අන්න එතකොට දැන් විඥාන හට ගන්නවා. මේ මම කතා කරන ඒවා එක මොහොතයි මේ ලොකු වෙලාවක් යන වැඩක් එහෙම නෙමෙයි අපිට තේරුම් ගන්න ඉඳලා බුදුහාමුදුරුවෝ මේ අපිට හේතුඵල ධර්ම විස්තර කරලා මේ වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන ආකාරයේ හේතුඵල ධර්ම. ඒකට විඥානයේ දැනීමක් ලැබලා මොකද්ද කෙරුවේ? මෙන්න අපිට රූපයක් පෙන්වනවා හිතේ. දැන් ඕගොල්ලෝ ඇහින් දැක්කේ නැතුවට ඕගොල්ලන්ගේ හිතේ මැවුණා නේද? මොකක් හරි රූපයක් වාහනයක දැන් 3 wheeler හාඩක් කියලා අඳුනගත්තා නේද? අඳුනගත්තේ අරක දිහා බලලාද ඕගොල්ලන්ට ඇහෙනකොටම හිතට පහළ වුණාද? ඔක 3 wheeler හඩක් නේ කියලා පහළ වුණා නේද? අන්නේ පහළ කරන හඬ රූපය තමයි. ඒ 3 wheeler එකේ රූපය තමයි ඔයගොල්ලෝ අඳුනගෙන උන්නේ උිට කලින්. ඒක තමයි තණ්හාව විසින් සංඛාර කරලා දුන්නේ අපිට. තේරුණාද? අන්න එතකොට දැනගත්ත දැනීම මොකද්ද? 3 wheeler එක හඬ. අන්න ඒකට තමයි විඥාන පත්‍ය නාම රූප කියන්නේ. ඔන්න ඔයගොල්ලන්ට දැන් නාම රූපය, චිත්ත රූපයක් පහළ වුණා. මොකද්ද චිත්ත රූපේ? 3 wheeler හඬ. තේරුණාද? ඔන්න ඔයගොල්ලන්ට 3 wheeler හඬක් දැන් පහළ මතක් වුණා. 3 wheeler එකක් ඔය මට වාහන අඳින්න දෙන්නේ. එතකොට 3 wheeler එක හඬක් ඕගොල්ලන්ට ඇහුණා. දැන් මෙන්න දැනීම නිසා, විශේෂ දැනීම නිසා ඔයගොල්ලන්ට පහළ වුණා චිත්ත රූපයක් නැත්නම් නාම රූප කියන්නේ චිත්ත රූප. දැන් 3 wheeler එක චිත්ත රූපයක් ඔයගොල්ලන්ට පහළ වෙලා. මේක තමයි දැන් මේ තණ්හාව සකස් කරලා දෙන්නේ. මේක කෙනෙක් සකස් කරනවා නෙමෙයි. එතකොට දැන් ඕගොල්ලන්ට নানা ආකාර පාට 3 wheeler පේනවා නේද හිතේ මැවිලා? අන්න ඒ පේන්නේ මේ ඇහැටද? නෑ නේද? මේ ඇහැට දැන් ඔය ඔයගොල්ලන් හිතේ මැවුණු 3 wheeler එක පේන්නේ. හිතේ මැවුණ එක මේ ඇහැට පේනවද? හිතේ මැවුණ එක මේ කනට ඇහෙනවද? හිතේ මැවුණ එක මේ නාසයට දැනෙනවද? මේ දිවට දැනෙනවද? මේ කයට දැනෙනවද? නෑ. තණ්හාව සකස් කරලා දෙනවා මේ 3 wheeler එක විඳ ගන්න නාම රූප පත්‍ය සලආයතන. නාම රූප පත්‍ය සලආයතන. මෙන්න සිතේ හට ගන්නවා සකන්නාසයේ දිව කය මන. තේරුණාද? සිතේ හට ගන්නවා ආයතන 6ක්. ආමේ බලන්නේ මේක බලන්න. ඒ ආයතන වලින් බාහිර බලන්න බෑ. ඒ ආයතන වලින් වෙන්නේ මේ චිත්ත රූපේ. තේරුණාද? එතකොට අපි කියනවා අම්මෝ ඒ ජීවිතේ එක නම් කබල්ම එකක්. අන්න අපි විඳිනවා. ඒක ලස්සනයි ආයේ ජීවිතේක හරි අලුත් එකක් ෂෝ. අන්න සුඛ විඳින. අපෝ මහ කබල් එකක් කියන්න බෑ ඌ වගේ. දුක විඳින. එහෙම නැත්නම් අදුක්කම සුඛ. මේ සලආයතනයන්ගේ මේ රූපේ විඳිනකොට නාම රූපය එක්ක සුඛ, එක්ක දුක්ඛ, එක්ක අදුක්කම සුඛ. මේ තුන් ආකාරයෙන් එකක්. සලආයතන පත්‍ය පස්ස මේක ස්පර්ශ වෙනවා. මේ මොකක්වත් දැන් මේ කතා කරන්නේ බාහිර ලෝකයක් ගැන එහෙම නෙමෙයි. මේ ඉන්ද්‍රිය පහයි බාහිර ලෝකේ ගැන එහෙම නෙමෙයි. මේ අරමුණ ගැන කතා කරන්නේ. මේක තමයි අපිට පහළ වෙන චේතනාව. මේක තමයි අපිට පහළ වෙන සිතිවිල්ල. තේරුණාද? අන්න මේ සලආයතනයන්ට ස්පර්ශ වෙනා මේ රූපය පස්ස. අන්න ඒකවල තුන් ආකාරයෙන් මෙහෙකින් අපි වේදනාව ගන්නවා. විඳීමක් ගන්නවා. ඒක සුඛයි, ඒක දුක්ඛයි, ඒක අදුක්ඛම සුඛයි. අවසරයි. ඔතන ආස්වාදය කියන එකත් එක්ක
ඔව් මේ ආස්වාදය තමයි. දැන් මේ තාම තණ්හාව ඕනෑම මේක ආස්වාදයක්නේ. විඳින්නනේ ඕන වෙලා තියෙන්නේ. මේ ආස්වාදක විදිය තමයි. ආස්වාදය ලබන ආකාරය. මේක තේරුම් කරලා දුන්නේ ඒකනේ ආස්වාදයේ උන්නේ නැහැ කියලා. එතකොට වේදනා. මේ විඳිනකොට දැන් මේ චිත්ත රූපේ හිතේ මවාගෙන මනක් කල්පිතව මවාගෙන මේක විඳිනවා මේ ආයතනයන්ගෙන් ස්පර්ශ කරලා. විඳින්න තවත් තණ්හාව වැඩි වෙනවා. නේද එතන ආස්වාදයේ එන්නේ මේ උපාදානයේ වෙච්ච ඒවාට විතරයි නේද? මේක විලානේ මේ හැම එකකටම අපිට දකිනානේ. එහෙම හැම එකකටම වෙන්නේ නෑනේ. දුක එකක් හරි එනවනේ. ඕක නම් මොකක්ද කියලා අකමැත්තක් හරි එනවා. ඒකත් නැති ඒවා ඒකත් ඉඳලා නේද අපි. ඒකවත් නැති ඒවා තියෙනවා නේද? එහෙමනම් අදුක්කම සුඛ. මේකත් විදීමක් නේ. ඒකත් විදීමක්. ඒකත් අර අපි ළඟ සකස් වෙලානේ. ඔව්. අපි ළඟ සකස් වෙලානේ. සකස් වෙලා ඉවරයිනේ. සකස් වුණා නම් ඉතින් ආයෙත් ගන්නාමනේ. නේද? අන්න එතකොට දැන් මෙතන මේ තණ්හාව මොකද්ද? භව තණ්හාව. මේ කාම තණ්හාව මේ භව තණ්හාව. මේක දැන් විඳ ගන්න ඕනේ වෙලා. තණ්හාව පහළ වෙලා තණ්හාවට දැන් මේ ත්‍රිවිධයක සුඛ දුක්ඛ උපේක්ෂා තුනෙන් එකකින් විඳින්න ඕනේ වෙලා. ඒ විඳීම සඳහා තමයි භව තණ්හාව. තේරුණාද? තණ්හා පච්චය උපාදාන. දැන් මේක නවත්තලා බලාගෙන ඉන්නවා. දැන් ඕන ඒක නවත්තගෙන. දැන් අපේ හිතේ වාහනේ ඉතිරි වෙලා නැවතිලා අපි. දැන් තියෙනවා. දැන් ඕක දිගේ ඕන තරම් ඕගොල්ලෝ ගන්න හදාගෙන ගියයි. ඒ ජීවිතේ යනකොට මෙහෙම එකක් උනේ මේ විදිහයි ගියේ මේ විදිහට මෙහෙම කරා. ඔය කතන්දර ගොඩක් නැවෙන්නේ මේ නාම රූපය අල්ලගෙන තමයි. ඒ උපාදාන කරගෙන. ඒක උපාදාන වෙනකොට මේක නවත්තගෙන විඳ ගන්නම ඕන වෙලා තියෙනවා. කාටද ඕන වෙලා තියෙන්නේ? කාම තණ්හාවටයි භව තණ්හාවටයි. කෙනෙකුට නෙමෙයි. උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ඔන්න දැන් පහළ වෙනවා ජාතිය. මම ඒක විස්තර කරනවා. ජාතිය මොකද්ද ජාතිය කියන්නේ? අපිට නම් අනේ ඉතින් පොත්වල ලියලා තියෙන්නේ උපදිනවා කියලා. තේරුණාද? ඔතන ඉපදෙනවා. කවුද ඉපදෙන්නේ? ඔතන ඉපදෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ සත්‍යයේ ඉපදෙනවා. බුදුහාමුදුරෝ කොතනකවත් දේශනා කරලා නැහැ සත්‍යයේ ඉපදෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ මොකද්ද? කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං දුච්චති ජාති. ජාතිය විස්තර කරන ස්කන්ධ පහ පහළ වෙනවා. ඒ තමයි උපාදාන. උපාදාන කියන්නේ මොකද්ද? රූපයක් තියෙනවා, පවතිනවා. දැන් හිතේ නවත්තගත්ත චිත්ත රූපයක් විදියට අපිට මැවිලා පේනවා. දැන් ඕගලන්ට ත්‍රිවිධයක මැවිලා පේනවා. ඔය රූපය දැන් තණ්හාව විසින් විඳිනවා. සුඛ දුක්ඛ උපේක්ෂා තුනෙන් එකකින් ඔය ත්‍රිවිධයක ආපෝ කබල්ම ත්‍රිවිධයක ඔන්න විඳිනවා. විඳින්නේ කොහොමද? ඔය මනාම රූපේ විඳිනකොට ඔකට ඔය කබල් ත්‍රිවිධයක අන්න නමක් දැම්ම සංඥාවක් දැම්ම. දැන් ඕකට චේතනා පහළ කරනවා. අනේ ඔක කබල් ත්‍රිවිධයක දෙක නෙමෙයි තව උඩට වඩා දේව තියෙනවා. අන්න දැනීමක් ලබා ගන්න. ඒකට තමයි ඔයගොල්ලෝ අහලා ඇති වේදනා සංඥා සංකාර විඥාන. මේ රූපය වෙනුවෙන් වේදනාව හට ගන්නවා, සංඥාවක් වෙනවා, නමක් දෙනවා, චේතනා සකස් කරනවා, සංකාර විඥාන දැනීමක් ලබා. ඔය පහට තමයි උපාදාන කියලා කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහට තමයි උපාදාන කියන්නේ. ඔය උපාදාන වෙනකොට මොනවද උතන ඉපදෙන්නේ? ඒ උපාදාන පහ ඉපදෙනවා. සලආයතන හයක් ඉපදෙනවා. අසකරණාසය දිව කය මන මෙව එහෙම නෙමෙයි මේව ගන්න එපා. මනසේ පහළ වෙනවා මේ මොහොතේ අරන්නේ. සලආයතන ආයතන හය පහළ වෙනවා. එතකොට ඕගොල්ලන්ට දැනෙනවා ඒ ත්‍රිවිලර් එක යකඩ ගොඩක් හදයි. ඒක ස්ටාර්ට් කරාම හෙලවෙනවා. ඒකේ නෑ ඇත්තට ගතිය. ද්‍රව නෑ. ආපෝ නෑ. තේරුණාද? අන්න ඒක එන්ජින් එක රත් වෙලා එනවා යනකොට. ඒකෝට ඕගොල්ලන්ට මේ චිත්ත රූපේ තියෙනවා සෙල වෙන බව, රත් වෙන බව, සද වෙන බව.
තේරුණාද? ඒක බලාගෙන නම් යන්නේ. ඒක ගැලීමක් නම් ඒක ඇතුලේ නෑ. ඇත හෝ නැත. අන්න ධාතු හතරක ස්වභාවයක් ඔය හතරේ යම් ආකාර ස්වභාවයක් අපිට මේ චිත්ත රූපේ දැනෙනවා. අන්න ඒකටයි බුදුහාමුදුරුවෝ ධාතු කියලා හඳුන්වලා දුන්නේ. එතකොට ඔතන ස්කන්ධ පහ පහළ වෙනවා, ධාතු හතරක් පහළ වෙනවා, ආයතන හයක් පහළ වෙනවා. ඕක පහළ වුණා නම් මහණෙනි මම ඕක හඳුන්වනවා ජාතිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඔය ජාතිය පහළ වෙනවා. එතකොට ඒ පහළ වෙන එක එතනම සිත මැරෙනවා. මැරෙනකොට මොකද්ද මැරෙන්න තියෙන්නේ? මොනවද මැරෙන්නේ? ත්‍රී වීලර් එකක් මැරෙන්න තියෙනවද උතන? නමුත් හටගත්ත දේවල් මැරෙනවා. මොනවද හටගත්තේ? ආයතන හය හටගත්තා, ස්කන්ධ පහක් හටගත්තා, ධාතු හතරක් හටගත්තා. ඒව ටික මැරෙනවා. අපිට පහළ වෙන සෑම අරමුණක් හොඳ හෝ නරක හෝ පින් හෝ පව් හෝ ඔබලා භාවනා කරත් භාවනා අරමුණ හෝ කොයිට පිට අරමුණු කිසිම කෙනෙකුට නැහැ. සෑම අරමුණකම ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙනවාමයි. හේතුඵල ධර්ම තියෙනවාමයි. තේරුණාද? සෑම අරමුණකම ඔක තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ අපිට සිත කියන එක මෙන්න විග්‍රහ කරලා දුන්නු ආකාරය. සිත කියන්නේ චේතනානේ, සිතිවිලිනේ, අරමුණුනේ. ඔබ කිව්වත් එකයිනේ, සිතිවිලි කිව්වත්, අරමුණු කිව්වත්, චේතනා කිව්වත් එකයි. ඔය සෑම අරමුණකම තියෙන්නේ මේ 12 ආකාරයකට ක්‍රියාත්මක වීමක් තමයි. ওই 12 ආකාරය නිසා මොකද්ද වුනේ? නිවන වැහෙනවා. නිවන වැහෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය වැහෙනවා. මේකට අපි අහු වෙලා ඉන්නකම් අපි මේ චේතනාව විඳ ඉන්නකම් අපිට නිවන වැහෙනවා. අර නීවරණ ටික ක්‍රියාත්මක වෙනවා. නිවන ආවරණ කරන කාරණා. ඕක නිසා තමයි යෝගලන්ට කාමච්ඡන්ද ව්‍යාපාද තරහ යන්නේ උතන. ඔය සත්‍ය වැහිලා නිසා ධර්මයේ වැහිලා නිසා ඔයගලන්ට තරහ යනවා ව්‍යාපාද. තේරුණාද? ඔයගලගේ හිත විසිරිලා උද්දච්ච කුක්කුච්ච තීන මිද්ද. මේච්චර කරදර වෙන්න ඕනද ඔය පිටමල් කරනවනේ. අන්න ඒතකොට තීන මිද්ද ඔයගොල්ලෝ මේකට කම්මැලි. මේ ගැඹුරු ධර්මයේ සත්‍යය කම්මැලි කිව්ව බුදුහාමුදුරුවෝ. අනාගතයේදී මගේ ධර්මයේ වැහෙනවා. මේ ගැඹුරු ධර්මයේ සත්‍යය පෙළෙන්නේ නැහැ. සත්‍යය ලේසි මාර්ග හොයනවා. ඒතකොට ප්‍රතිරූපක ධර්ම බිහි වෙනවා. ප්‍රතිරූපක ධර්ම පස්සේ යනවා. අන්න දේශනා කරලා තියෙන අංගුත්තර නිකායේ පැහැදිලිවම අපි රැවටිලා සංසාරයෙන් ඉර වෙනවා. උන්වහන්සේ දේශනා කළ අනාගතේ දැක්කා. අනාගතේ දැකලා දේශනා කළා මාගේ ධර්මයේ ගැඹුරු ධර්මයේ විමර්ශනයට සත්‍යය කැමති වෙන්නේ නැහැ. ඕකට බුද්ධිය මෙහෙවන්න සත්‍යය කැමති වෙන්නේ නැහැ. එදාට ප්‍රතිරූප ධර්ම පස්සේ ගිහිල්ලා නිවන වැහිලා යනවා. උන්වහන්සේ දේශනා කරලා තියෙනවා අංගුත්තර නිකායේ. අන්න ඒක නිසා ගෙනාපර දිහා කරන් නිවුද ඈතේ ඉඳලා ආපහු කම්මනේ නම් අපිට කරලා අමාරු දෝගලන්න මේක තේරුම් ගන්න. හැබැයි කීප දවසක් ඇහුවොත් අමාරු වෙන්නේ නැහැ කියන එක. ඉස්සෙල්ලාම අහනකොට නම් මම මැජික් එකක්. පළවෙනි දවසේ මම අහනකොට නම් මම මැජික් මොකද කාරණාව